පාරමිතා පුරණ බෝසත්වරයෙකු හිස දන් දීම පිළිබඳව විස්තරයක් කරන්න කියලා මේකත් අපි ඉතිරත් විස්තර කරලා තියෙනවා. as is මස්ලේ අමුදරු දන් දීම පිළිබඳව මේකෙන් දෙපැත්තක් තියෙනවා. එකක් තියෙනවා ලෞකික පැත්ත. ඒ පැත්තක් නෑ කියනවා නෙවෙයි. සූසු අවස්ථාවක් වුණොත් ඒකට පරිත්‍යාගයට අධෛර්ය වෙන කොටසක් නෙවෙයි මහ බෝසත්වරු කියන්නේ. යම් කිසි කෙනෙකුට ඔළුවෙන් වැඩක් තියනවා නම් ඔළුව බෙල්ල කපලා දෙන්න හැකියාව හැදෙනවා. එහෙම නෑ කියන්නේ නෑ. උපරිමයට වැඩ උත්සවයන්ගේ දින ගති ලක්ෂණ එහෙමයි. ලේ ඉල්ලුවොත් මුළු ඇඟේ තියෙන ලේ ටික හින්දෙන එකක් දන් දුන්නා පිය කැමැත්තෙන්ම ඒක දෙන්න කැමැති. ඒක නෑ කියන්නේ ඇඟේ අංගපසංග ඉල්ලුවත් අංගපසංග දෙන්න කැමැති. ඒක නෑ කියන්නේ. නමුත් මේ බෝධිසත්වයේ පාරමිතා පුරනකොට මීට වඩා ගැඹුරු පැත්තක නුවණකින් පාරමිතා පුරනවා. ඒක අපි හරියට දකින්න ඕන. මග හොඳට පෙනේ නම් යන්ත්‍ර දැසක් තිබේ නම් කිව බැදිවල යන්නේ මංගලාව එකක්සේ ආදි වශයෙන් අපි සින්දුල් හදලා තියෙනවා. අන්දියෝ වගේ වැඩ කරන්නේ ඉපා. අනේ ලෝකයේ පුතඥ මායාවෙන් වැහිලා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් වැහිච්ච මිනිස්සේ මෝහාන්ධකාරයෙන් වැහිච්ච අය. ඇස් අන්දියෝ වගේ තමයි කටයුතු කරන්නේ. අන්දෝ බාලෝ පුතඥ. පුතඥය අන්දයි බාලයි කියනවා. අන්දයි කිව්වේ ඇස් නැති නෙමෙයි මාසයක් දෙක නැති නිසා නෙමෙයි. ඒව හොඳට පේන. එහෙනම් මොකක්ද අන්ද උනේ? මේ හොඳ මේ නරක. මේ කල යුත්තේ මේ නොකල යුත්තේ. මේ ආර්ය මාර්ගය මේ අනාර්ය මාර්ගය. මෙන්න මේක තේරුම් ගැනීමේ නුවණැස නැහැ. මේ නුවණැස නැති නිසා ඒ වඳු අය තමයි මේ පුත්‍ජන ලෝකෙතර මස්ලී ඇස් ඇති දහස් ගානක් අතර ඉන්නේ. 1000කට මස්ලී ඇස් තිබුණා. ඒ මස්ලී ඇස් තියෙන පුත්‍ජනේ 1000ටම මූල ධර්මයේ කියා දුන්නේ නැත්නම් තේරුම් ගන්න බැරි වුණා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියකින්. ඔය කියන නුවණැස නැහැ. එහෙනම් තමන්ගේ වාසියට පේනවා. තමන්ගේ ආත්මලාභයේ කටයුතු කරනවා. අන්දේවා ගුණ ධර්ම පේන්නේ නැහැ. මෙන්න මේ ගුණ ධර්ම දකින්න ඇහැ. පහළ වෙලා නැති රෝගයක්. උන්වහන්සේ පාරමිතා ගුණ කාලේදී ඉස්සෙල්ලාම දෙන්නේ ඔළුවේ ඇස්ති. මෙන්න ගුණ ධර්ම. මෙන්න ඒවෙන් යහපත. මෙන්න පාප ධර්ම. මෙන්න පාපයෙන් වෙන අයහපත. මෙන්න මේ පාපයේ ආවැඩ දැකලා අයහපත දැකලා මේක අත්හැර බලන්න. මෙන්න ගුණ ධර්ම වල තියෙන යහපත. ඒකෙන් තියෙන සුගතිය. මෙන්න මේක යහපත් වෙනවා. මෙන්න මේ ටික කරගෙන සැනසීලා. ඔන්න ඔය බණ තමයි බුදු බෝසතාණන් වහන්සේලා ලෝකයේ බෝධි අස්තකාලේ දේශනා කරා. මෙන්න මේ නිසා කියන්නේ නුවණැස නැති අය නුවණැස පාදලා දෙනවා. අප්‍රමාණ ලෝක සත්‍යයේ කරලා තියෙන මේ යහපත නිසා උන්වහන්සේට මහා ධර්ම චක්ෂුසේ පහළ වීම, සර්වඥතා ඥානයේ පහළ වීමට හේතුකාරක වන මහා පාරමිතා වලයක් වෙයි. නමුත් ওই ටික වෙහිලා. මේ මස්සේ ඇස්ගුලි දෙක ගලවලාම දීලා තිනා මේ අහති තරුගාන්ට කියලා අපුවාදී. දැන් ඉතින් අපේ කට්ටිය ඔක්කොම කියලා බුදු වෙන්න හදන ඇස් ටික දීලා. ඉස්තන් දීම කියනවා. මේ බලහන් ඔළුවක් තියෙන මිනිහෙක් මෙහෙම වැඩ කරනවාද කියලා. දැන් සමහර අපි අද වැඩ වෙන්නේ ඔළුව පොට්ටවල වැඩ ටිකක් කරලා දිනවා දැක්කොත් එහෙම අපෝ ඔළුවක් තිබුණා මිනිහෙක් මෙහෙම වැඩ කරනවා. අපි එහෙම අහන්නේ ඔළුවක් නැද මිනිහෙක්. ඔළුව නැති මිනිස්සු කොහෙද? ඒ අදහසින් නෙමෙයි. තේරුම් ගන්න වැඩ කරන්න පුළුවන් හැකියාවක් නැත්නම් කරන වැඩ ඔක්කොම මුලාවටපත් වෙලා විනාශ වෙලා යන වැඩ. ඒ වගේ කියන ඔළුවක් නැතුව කරන වැඩ ඔළුව නැතිව කරන වැඩ කියන. අන්නී જાතිය වැඩ කරන මිනිස්සෙයින්ට හරියට කරුණු කාරණා කියා දීලා ඔළුවක් ඇතුව වැඩ කරන්න කියා දීම තමයි බෝසත්වරු පහදා දෙන ඔළුව. මෙන්න බෝසත්වරු දන් දෙන හේතු. නිවන් දකින්න පාරමිතාව පිළිඳ පුරුණ වෙන්නේ අන්නේ හේතුවයි. ප්‍රඥාව මුල් කරගෙන ප්‍රඥාවම කටයුතු කරන යන ගමනක් උන්වහන්සේලාට තියෙනවා. ඒ ප්‍රඥාවෙන් තමයි කර්ම තේරුම් අරගෙන වැඩ තේරුම් අරගෙන ඔළුව නැත්තෝ කරන වැඩයි ඔළුව ඇත්තෝ කරන වැඩයි තේරුම් අරගෙන ඔළුව ඇත්තෙක් බවටපත් වෙන වැඩ කරන හැටි කියා දෙනවා. මෙන්න මේ හිස් තමයි මහා අප්‍රමාණ දන් දුන්නේ. මහා විරක් පිළිෙන්න හිස් දන් දුන්නා කිව්වේ ඔය ටික. මහා විර පිළිෙන්නේ නැහැ ලෝක සත්‍යය. හිස් එනක. මහා විර කිව්වේ මහා මිහිරියා. මොනවද මිහිරියාවදී? පංචකාම ආස්වාදී ලෝකයන්ගේ මහා මිහිරියා. ඔක තමයි මහා විර. ඔය මහා මිහිරියා පිළිෙන්නේ නැති නිසා තමයි තව තවත් පංචකාමයන් පස්සේ දුවන්නේ. පිළිලා තිබුණා දුවන්නේ නැහැ. මහා වේර විරුණා නම් ඉතින් නවතින. පංචකාමයේ වැඩක් නැතිව වගේ දැනගත්තා නම් යම් දවසක. ඉතින් පංචකාමයෙන් පස්සේ යන වැඩ පිළ නැවතුවා. ඉතින් මහා වේර විරිනවා. මිහිරියා පස්සේ තව දුවන්නේ අහිණි අඩු වෙලා. මෙන්න මේ තත්ත්වෙට එන්න අවශ්‍ය කරන පංචකාමයන්ගේ ආදීනව වෙන්නලා, වෙන්වීමේ අනිසංශ වෙන්නලා කරන ධර්ම දේශනා මේ බෝධිසත්ත්ව කාලේ ලෝක සත්‍යයට කරපු මහා පිණි. අන්නේ හටගත්ත චිත්ත ප්‍රහාදයේ තියෙන හේතුකාරක වන දෙයක් වුණා. මෙන්න මේ ටික සිද්ධ කරා. මෙන්න මේක තමයි මහා මෙර පිළිෙන්න හිස්තන් දුන්නා කියන්නේ.
ඇස් ඉස් දන් දීම. මස් දන් දෙනවා කියලා කතාවක් තියෙනවා. මොකද මාංශේ. මාංශේ නැති එකාගේ මොනවද මතුවෙන්නේ? මාංශේ දිය වෙලා කියනවා. ඇඟ බලුවා ඇටයි කටුවේ මතුවෙලා. ඇට කටු මතුවෙච්ච එකාගේ ස්වභාවයක් තියෙනවා ලෝක සම්මතිය. මාංශේ නැත්නම්. ඒ වගේට විග්‍රහයක් දෙනවා ලෝකේ. ඇටරය සහ කට්ටය කියලා. ඇටරයගේ ඇටර ගතිය, කට්ටයගේ කට්ට ගතිය මතුවෙන්නේ මාංශයක් නැති නිසා. සාරධර්ම නැති මාංශයක් නැති නිසා. ඕක කරන්නේ ඇටර වැඩයි කට්ට වැඩයි. තමන්ගේ වාසියට. ඕක සාරධර්මයෙන් ඔහු පෝෂණය වෙලා තිබුණා ඇටර වැඩ දෙන්නේ නැහැ කට්ටකම් කරන්නේ. ඔන්න ඇටරකම් කරන කට්ටකම් කරන ලෝකයාගේ මුලාව අත්හැරෙන්නේ. සාරධර්ම නැති මාංශයෙන් පෝෂණය කරලා පුණ්‍ය කරන ධර්මයේ දේශනා කරලා මග පාදලා දීලා ඊට ආදාර්ශව කටයුතු කරලා. මෙන්න මේකෙන් අප්‍රමාණ සත්‍යයට යහපත කරලා දුන්න එක නිසා. ඕකට කියනවා මාංශය දන් දුන්නා කියලා. ලෝත්‍රා උදෙන් දන් දෙන මාංශය ඕකයි. මිනිස්සු අතර ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය ආදී පරිගණීම් අරගෙන ඒකිනෙකා බිදිලා ඉන්නවා. සමගිය සමාදානයක් නැහැ. ලයාන්විත බවක් නැහැ. එකලේ ඇති අය හා සහලේ ඇති දරුවෝ කියලා කියන්නේ සහෝදරයෝට කියන නම. එකාමින් ජීවත් වෙනවා. එකලේ ඇතුව ඉන්නවා කියලා. එක හිතෙන් ඉන්නවා. මෙන්න මේ එක හිතෙන් ඉන්න සමගිය සමාදානයේ ඉන්න ගති ලක්ෂණේ ලෝකයා ළඟ නැහැ. මේ දුස්චරිත පාප ධර්ම වැළඳගත්තට පස්සේ. එකිනෙකාට ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා, වෛර කරනවා, පසවිස දෙනවා. නොවේ කිංකිණීසා කරනවා, අනවින පොඩි වෙන කියලා ලෝකේ තියෙනවා යම්කිසි গুপ্ত ශාස්ත්‍ර වලින් විනකරණියෝ ඒවා කරනවා. අනික පහත දමන්න බලනවා. මේ જાතිය ඇත්තට වැඩ, කඩ වැඩ කරනවා. ඕවා තමයි කරන්නේ. මේ වගේම කරමින් ලයාන්විත බවක් නැතුව ජීවත් වෙනවා. ඒ වඳු වේ ඇදින අසාධාරණකම් පෙන්නලා, ඒ වැවින විනාශය පෙන්නලා, අවැඩ පෙන්නලා, සමගිය සමාදානයේ අගය පෙන්නලා කරන ධර්ම දේශනාවලින් කරන ආදර්ශමත් වැඩවලින් උන්වහන්සේ ලෝකෙට පෙන්නපු වැඩ කරතු මාලාවක් ඇද්ද. මෙන්න මේකට කියනවා ලයාන්විතව ඉඳ අවශ්‍ය කරන සාර ධර්මයේ දන් දුන්නා. ලය දන් දුන්නා, ලේ දන් දුන්නා කියන්නේ ඕකයි. ඉතින් ඔය වෙනුවට ඇගේ මේ රතුපාත තියෙන ලේ ටික අරගෙන කොච්චර දුන්නත් හරියන්නේ නැහැ. යථාර්ථයේ තියෙන ධර්මයේ තුලින් ගුණ ධර්ම වෙලේ. ඔන්න ඇසිස් මස්ලී තමයි දන් දුන්නේ. අඹ දන් දුන්නා කියන්නේ. ඔක පාරමිතා පුරුණ එකක්. එහෙනම් ඔය කොළොන් පැත්තේ මුළු කොළ ඉන්න මිනිස්සු හරියට අඹ දන් දෙනවා. උනුත් පාරමිතා පුරුණා. ගෑණි කුඩ කොට හැදිලා හරි කාලෙම ජීවත් වෙනවා. එහෙම කරගන්නේ. අඹ දන් දීම. මොකද අඹ දන් දීම. ඒක මහ දුච්චරිතයක්. තමන්ගේ මේ සම්මත කරලා ඉන්න තමන්ගේ ජීවිතයේ තියෙන නිකන් ආරක්ෂා කරනවා ඔබට මගේ පිළිසරණයි මට ඔබේ පිළිසරණයි අපි දෙන්න මෙහෙම ජීවත් වෙමු කියලා. ඉතින් මේ බඳුනේ දියවාගේ එක් වෙලා ජීවත් වෙමු කියලා දිය බඳුනේ රන්දමලා මල් පොකුරක් වගේම කියලා මල් පොකුරක් මේ දෙන්න ප්‍රමාණ කරගෙන ඒ ආදි වශයෙන් විවිධාකාර ක්‍රම තිබුණා සම්මත. එහෙම සම්මත ක්‍රම වලින් යම් කිසි තීන්දුවක් දීලා දෙන්නේ විවාහ වෙනවා. විවාහය දෙන්න ලොකු විශ්වාසයෙන් කටයුතු කරගෙන ඉන්නවා. දුච්චරිත නැතුව හොඳ සමාජික රීතිරිත්තු ජීවත් වෙනවා. දැන් මෙහෙම ජීවත් වෙන එක මේ ජීවිතය හද කරන එක නෙමෙයි මේ පාරමිතා ගුණයක් වෙනවා නේද? ඔතන මොකද්ද මේ කිව්වේ? මේ අඹ කිව්වේ ගෑනුන්ට නෙමෙයි. අඹ යහළුව කියලා වචනයක් අපේ තියෙනවා. අඹ යහළුව කියන්නේ මේ අඹ කියන්නේ හිතවත්කම. අන්‍යෝන්‍ය ලැබෙන්දියා. දුක කරදරයක් වුණාම එකිනෙකාට පිළිදෙන්නේ. මෙන්න මේ ගති ලක්ෂණයට කියන අඹ ගතිය. යම් කිසි ස්ත්‍රියකට ඒ නම් තියෙන පුරුෂයාට දුක කරදරයක් ඇති වෙනකොට ස්ත්‍රිය නිතරම ළඟින්දලා අපපස්ථාන කරලා ඒ කටයුතු කරලා දුන්නා. ඒ කරලා දුන්නේ ඒ සංකේතවත් කරන තමයි ඒක අඹුව කියන්නේ. අඹ යහළුවා කියන එකේ ගති ලක්ෂණය වෙන්නේ අඹුව කියන්නේ. හිතවතිය කියන්නේ. ඒ මෙන්න මේ කියන්නේ හිතවත් කරන දුස්චරිතය නෙමෙයි මේ කියන්නේ. එකිනෙකාට දුක් කරදරයක් වුණාම මගහරින්න නැතුව අන්‍යෝන්‍ය සහයෝගයෙන් ආධාරෝපකාරයෙන් කටයුතු කරලා දීමින් අන්‍යෝන්‍ය සමගිය සමිතාවෙන් ජීවත් වෙලා අබයහලුවාගේ ජීවත් වෙන ලක්ෂණයේ ලෝකයට වැදගත්කම පෙන්ලා දීලා සමගිය සමාදානයෙන් ඉදීමේ වටිනාකම පෙන්ලා දීලා ඊට ආදර්ශමත් ජීවිත ගත කරගෙන ඊට අවශ්‍ය මාර්ගය පෙන්වා දුන්න බෝධිසත්ව ගුණය නිසා මේකට කියන අප්‍රමාණ අමුදන් දුන්නා කියලා. දරු දන් දීම කියන්නේ මොකක්ද? බෞද්ධයන්ට එපා කරපු වෙලදාම වල එකක් තමයි වහල් වෙලදාම. තව කෙනෙකුට වහල්කමට දන් දෙනවා කියලා කියන්නේ වහල්කමට දෙනවා කියන්නේ වහල් වෙලදාම. බෞද්ධයන්ට වෙලදාම් එපා කරපු දහන කරපු වෙලදාම් වලුත් එකක්. හැබැයි අපිට අද උගන්වන්නේ ඒ වැඩේ කළා තමයි ලෝතුරා බුද්ධත්වයට පාරමිතා සම්පූර්ණ කළේ. දාන පාරමිතා සම්පූර්ණ කළේ වහල් වෙලදාම් කළා. දරුවෝ දෙන්නා තමයි.
අපිට වෙන්න දෙන්නේ ওই જાති අදහස් වලින්. ඔක තමයි කිව්ව ආර්යයන්ට වැහිලා කියලා. දඬුන් දෙන්නෙක් ඉන්නවා සාලියයි ක්‍රිෂ්ණජින. මෙයාට දරුවෝ කිව්වා. දැන් මේ දරුවෝ කවුද? මේ මස්ලියේ සයිඩ් තියෙන්නේ මේ බලකින් උපන් දරුවෝද මේ කියන්නේ. අපිට කියා දෙන්නේ කොහොමද? ඒකම දරුවෝ දන් දුන්නාම වහල් වෙලා කරලා තියෙන්නේ. අසාධාරණයක් කරලා තියෙන්නේ. දැන් මේ ලෝකේ අම්මා වුණ ඵලයට තාත්තා වුණ ඵලයට දරුවෙක් වහල්කමට දෙන්න පුළුවන් මානව හිමිකම අයිතිවාසිකම මොකද්ද දරුවා කියන්නේ? එහෙම කරන්නත් අයිතියක් තියෙනවා. එහෙම අයිතියක් පින් වෙන සිද්ධියක් ඒකේ නැහැ. පාරමිතාවක් තියන පිනක් අපිට එකක් තියෙනවා. දරුවා සාමාන්‍ය පිනක්වත් තියෙනවා. වහල්කම තමන්ගේ දරුවෝ දුන්නා. එහෙනම් මොකද්ද උතන පින්නවද? දරුවෝ කියන්නේ මොනවද? මේ ලෝකේ ජීවත් වෙන සත්වයාට යහපත කරා යාමට යම් කිසි ධර්මයක් දැරිය යුතුයි. අන්නේ ධර්මයට කියනවා දරුවෝ. යහපත කරා පැවැත්මට යහපත් ජීවිතයක් යහපත් සමාජ චාරිත්‍රයක් ඇති වෙන්නේ. හොඳ ජීවිතයක් ගත කරන්න. ඒ වගේම මෙලොවේ මලක් සුගතියට යන්න. ඊකට හේතු වෙන්නා වූ යහපත් සුචරිත දහමක් ඇද්ද. මෙන්න මේ සුචරිත ධර්මයක් ඇසුරු කරගෙන හිටියොත් ඒ පුද්ගලයාට පුළුවන්කමක් තියෙනවා යහපතක් කරගන්න. මෙන්න මේ ලෞකික යහපතට අවශ්‍ය කරන්නා වූ සියලුම කාරණා හේතුඵල ඇතුව විග්‍රහ කරලා තියෙනවා. මෙන්න මේ දැරිය යුතු දන් දුන්නා. මෙන්න මේකයි බෝසත්තුන් දන් දෙන්නේ දරුවෝ. ශාලිය කියුවා. සහලේ එකාමින් තමන්ගේ සහෝදරයෝ වගේ ජීවත් වෙනවා. අද නමට කියන සහෝදරයා කියලා කතා කරන ක්‍රමයකුත් තියෙන අක්ෂර තියෙනවා. අපි සහෝදරයෝ වගේ. නිසා සහෝදරයා සහෝදරී කියලා කතා කරනවා. වචනේ එහෙම හදාගෙන යම් යම් පිළි පාක්ෂිකව සහෝදර ලීලාවෙන් කතා කරන ක්‍රමයක් තියෙනවා. කතාවට සීමා වෙලා නැති සහෝදර ප්‍රේමී කටයුතු කළ යුතුයි. ජන සමාජයේ එකිනෙකා පිළිබඳ සමගි සහෝදර සහෝදරියන් හැටියට ඉන්නවා නම් කටයුතු කරනවා නම් සහෝදර ප්‍රේමී කටයුතු කරනවා නම් සහෝදරිය කියන හැඟීමෙන් කටයුතු කරනවා නම් ඒ සමාජයේ කවදාවත් කෙනෙක්ගෙන් කෙනෙකුට අවශ්‍යයක් වෙන්නේ නැහැ සමාජයේ. දුස්චරිතය ගොඩ නැගින්නේ. මෙන්න මේකට අවශ්‍ය කරන්නා වූ ගති ලක්ෂණේ තමයි සහලියේවත් එකාමින් එකලිය ඇතුළ හිට හල්ලා කියලා දන් දුන්නේ. සහලිය. කෘෂ්ණ බව කියන කළු ධර්ම හේවත් දසකුසල ධර්ම දිනන්නේ. යමකින්ද. ඔන්නේ මාර්ගය අනුගමනය කළොත් එතන පාපය සිද්ධ වෙන්නේ නැහැ. කෘෂ්ණත්වයේ දිනනවා. කෘෂ්ණ ජිනා වෙනවා. කෘෂ්ණත්වයේ ජිනා හේවත් දිනන හින්දා කියනවා කෘෂ්ණ ජිනා. මෙන්න උඹලාට දසකුසලයෙන් වෙන් වෙලා යම් කිසි අවැඩෙන් අසාධාරණයෙන් මිදිලා යහපතින් පෝෂණය වෙන්න ඕන. කෘෂ්ණ බව ජය ගන්න ඕන. මෙන්න මේ කියනවා ධර්මය අනුගමනය කරහල්ලා එකාමින් ඉඳිට අහලා සමගිය සමාදානින් ජීවත් වෙලා කියලා මෙන්න මේ දුන්න ධර්මයේ කියන සාලියයි ක්‍රිෂ්ණජිනා කියන දරු දන් දීම කරා කියලා. ඔය දෙන්න තමයි හතරේ එන ගමන් දන් දුන්නේ. පස්සේ කියන අටුවාව කියනකොට සාලිය කියන්නේ මෙහෙම කෙනෙක් ක්‍රිෂ්ණජිනා කියන්නේ මෙහෙම කෙනෙක් එදා ඉපදිලා ඉඳලා ඉතින් ඒගොල්ලෝ මෙහෙම කිව්වා ක්‍රිෂ්ණජිනාට විරුද්ධ වුණා. එදා තරහ වුණා. එයා පස්සේ කාලෙක බුදුරජාණන් වහන්සේට විරුද්ධ වුණා. ඒක කතා හැම තියෙනවා පොත. ඔයදී ඒක කතා පස්සේ ආචාර්යවාදීලි පොත. ඉතින් දකින්න ඕනේ බුදු වෙන්න අවශ්‍ය කරන කෙනෙක් දන් දෙන්නේ සමාජයේ යහපත් සුචරිතව ජීවත් වීමට යම් ධර්මයක් ඇද්ද. මෙන්න මේ ධර්ම මාර්ගය කියා දෙමින් ඒ බඳු මාර්ගයක් අනුගමනය කළ ආදර්ශ වෙන්නමින් තමයි ගුණ වැඩ පිළිවෙල කියන පාරමිතා කිරීම. ඔන්නේ පාරමිතා කිරීමෙන් තමයි උන්වහන්සේලා එතනපත් වෙන්නේ. සමහර වෙලාවට ওই ආකාරයෙන් කටයුතු කරනකොට යම් කෙනෙකුට ඇඟේ ලේමදී වුණොත් ලෙඩක් හැදෙනවා. තමන්ගේ මේ ටික දෙන්න පසු බල වෙන්නේ නැහැ ඒක ඇත්ත. ඒක වෙනම. ඇසන්ද වෙලා ඉන්න කෙනෙක් ඉඳ තමන්ගේ ඇහැ දීලා නිකන් හරි උහුටත් වෙනීම ලබා දෙන්න තමන්ගේ ඔහු කෙරෙහි කරුණාවක් ලෞකික මේ හැඟීමක් ඇති වෙනවා. ඒකත් නෑ කියන්නේ. ඒවා ඒක අතුරුපාඩු. නෝ මූලික ධර්මයේ ඔන්න ඕකයි. මේ යථාර්ථය දකින්න ඕන.